හෙලෝ ගයිස් iPhone කියලා පිළිගන්න අපේ ගුරුතුමා YouTube channel එකට. අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ 2012 පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන KP KC සමතුලිතතාව ප්‍රශ්නය සම්බන්ධයෙන්. මුලින්ම බලමු ළමයි ඒ කොටස සම්බන්ධයෙන්. එතකොට ඒ කොටසේ තියෙන්නේ මේ ප්‍රතික්‍රියාව සිදු වෙනවා A B බවට පරිවර්තනය වෙනවා. එතකොට ආරම්භක මවුල ප්‍රමාණය අරගමු. A කියලා simple A. එතකොට ගාන කියලා තියෙන විදිහට 140ක් ප්‍රතික්‍රියා වෙනවා. අපි ගමු ඊළඟට ප්‍රතික්‍රියා කරපු සහ සෑදුණු මවුල ලෙස. එතකොට A වලින් 0.4ක් 4යි ඒ ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. එහෙනම් ස්ටොයිකියෝමිතික අනුපාතය අනුව B 0.2යි A බවට පත් වෙනවා. එහෙනම් සමතුලිත මවුල ප්‍රමාණය A වලින් 0.6යි A බවට පත් වෙනවා. සමතුලිත මවුල ප්‍රමාණය B වලින් 0.2යි A මවුල ඉතිරි වෙනවා. ප්‍රධාන වශයෙන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දේ කරුණ තමයි ළමයි අපිට ඕනෑම සමතුලිත ගානක් හදන්න පුළුවන් මේ ආකාරයට ආරම්භක ඉන්පසු ප්‍රතික්‍රියා කරපු සහ අවසාන වශයෙන් සමතුලිත මවුල අගයන් මේ ආකාරයට ලියාගත්තොත් අපිට පුළුවන් ඉතාමත් පහසුවෙන් එම ගාන විසඳන්න. ඒතර අපිට පුළුවන් දැන් ඊළඟට මේ ගාන සැලකුවොත් සමතුලිත මවුල භාගය ලබා ගන්න. එතන මුළු මවුල ප්‍රමාණය අපි ගත්තොත් 0.8යි මුළු මවුල සංඛ්‍යාව. එම නිසා අපි ගත්තොත් එතකොට A වල සමතුලිත මවුල භාගය 6 බෙදීම 8යි B වල 2 බෙදීම 8ක් බවට පත් වෙනවා. ඒතර සුළු කරොත් 4න් 3යි B වල 4න් 1ක් බවට පත් වෙනවා. ඉන්පසු අපිට පුළුවන් මේ පළමු ප්‍රතික්‍රියාව සඳහා KP වලට ප්‍රකාශනය ලබා ගන්න මේ ආකාරයට KP සමානයි PB B වල ආංශික පීඩනයේ බෙදීම PA A වල ආංශික පීඩනෙහි වර්ගය. එතකොට PB සැලකුවොත් මේ ආකාරයට තමයි එන්නේ. සමස්ත පීඩනය ඒගොල්ලෝ දීලා තියෙන 4 වැඩි කිරීම 10යි 5ක් ලෙස. එහෙනම් අපිට පුළුවන් මේ ආකාරයට ලියන්න. මේ තියන්නේ B වල ආංශික පීඩනය. එතකොට A වල ආංශික පීඩනය සැලකුවොත් මේ ආකාරයට එන්නේ. එහෙනම් KP හි අගය සමාන වෙන්න ඕන. ඉන්පසු මේ ප්‍රකාශනය සුළු කිරීමෙන් අපිට පුළුවන් KP සඳහා ප්‍රකාශනය ලබා ගන්න. එතකොට KP සමානයි 9න් 1 වැඩි කිරීම 10 ඍණ 5යි පැස්කලයට. එතකොට ළමයි උෂ්ණත්වය 2T දක්වා වැඩි කරාම අපි මේ 1 සහ 2 ලෙස නම් කරපු ප්‍රතික්‍රියා දෙකම සිදු වෙනවා. එතකොට අපි ගත්තොත් ආරම්භක මවුල ප්‍රමාණය A වල ආරම්භක මවුල ප්‍රමාණය A ලෙස සලකමු. එතකොට අපි ගත්තොත් ඒගොල්ලෝ ගාන කියලා තිනවා A වලින් 120ක් C සහ D බවට පත් වෙනවා. එහෙනම් මේතෙන්දී ප්‍රතික්‍රියා කරපු A ප්‍රමාණය සහ සෑදුණු C සහ D මවුල ප්‍රමාණය ගත්තොත් මේ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. A වලින් 0.2යි A ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. එහෙනම් C වලින් 0.1යි A සහ D වලින් 0.1යි A මවුල අපිට ලැබෙන්න ඕන ස්ටොයිකියෝමිතික අනුපාත අනුව. ඊපසු සමතුලිත මවුල සැලකුවොත් සමතුලිත මිශ්‍රණයේ තියෙන A මවුල ප්‍රමාණය ආරම්භක A වලින් 20ක් කියලා කියනවා. එහෙනම් 0.2යි A සමතුලිත මිශ්‍රණයේ පවතින්න ඕන. ඒ වගේම තමයි C වලින් 0.1යි A පවතින්න ඕන. D වලින් 0.1යි A පවතින්න ඕන. ඉන්පසු අපි සැලකුවොත් B බවට පත් වූ A මවුල ප්‍රමාණය මෙන්න මේ ආකාරයට තමයි අපිට ලැබෙන්නේ. ආරම්භයේදී තියෙනවා සිම්පල් A මවුල ප්‍රමාණයක්. එතකොට C සහ D බවට පත් වෙනවා 0.2ක මවුල ප්‍රමාණයක්. ඒ වගේම තමයි අවසානයේදී සමතුලිත මිශ්‍රණය ඉතිරි වෙනවා 0.2යි A මවුල ප්‍රමාණයක්. එහෙනම් B බවට පත් වූ මුළු මවුල ප්‍රමාණය 0.6යි A බවට පත් වෙනවා. ඒතර අපි සැලකුවොත් ආරම්භක අපේ පළමු ප්‍රතික්‍රියාවේ ආරම්භක මවුල ප්‍රමාණය මේ ආකාරයට තමයි පවතින්නේ.
ආරම්භයේදී A වලින් ඉන්නවා සිම්පල් A ප්‍රමාණයක්, B මවුල් ප්‍රමාණය රහිතයි. තොර ප්‍රතික්‍රියා කරපු සහ සෑදුණු මවුල ප්‍රමාණය සැලකුවොත් A වලින් 0.6යි A ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. එහෙනම් B වලින් ස්ටොයිකියෝමීටරය 0.3යි A සෑදෙන්න ඕන. ඒතර අවසාන නැත්නම් සමතුලිත මවුල ප්‍රමාණය මේ ආකාරයට සිද්ධ වෙන්නේ. A වල ඉතුරු වෙන්න ඕන 0.2යි A මේ ආකාරයටම. ඒතර B වලින් 0.3යි A ඉතිරි වෙනවා. එහෙනම් සමතුලිත මිශ්‍රණේ සමතුලිත මවුල සංඛ්‍යාව සැලකුවොත් මේ ආකාරයට තමයි පවතින්නේ. A වල ඉන්නවා මවුල ප්‍රමාණය 0.2යි A, B මවුල ප්‍රමාණය 0.3යි A, C සහ D මවුල ප්‍රමාණය සමානයි. එය 0.1ක් බවට පත් වෙනවා. ඉන්පසු අපිට පුළුවන් මේ සමතුලිත මවුල ප්‍රමාණය යොදා ගනිමින් මේ ගාන ඉතාමත් පහසුවෙන් සුළු කරන්න. එතකොට අපි සැලකුවොත් අපේ දෙවැනි ප්‍රතික්‍රියාව සඳහා KP වලට ප්‍රකාශනය අපිට මේ ආකාරයට ලියන්න පුළුවන්. KP සමානයි C වල ආංශික පීඩනයේ වාරයක්, D වල ආංශික පීඩනයේ සම්පූර්ණයෙන් බෙදීම, A වල ආංශික පීඩනයේ වර්ගය. එතකොට අපිට පුළුවන් A වල ආංශික පීඩනය සඳහා මේ ආකාරයට ප්‍රකාශනය ලබා ගන්න. එතකොට මෙතන PT කියන්නේ සමස්ත පීඩනය. ඒ වගේ තමයි PB වලට අපිට මේ ආකාරයට ගන්න පුළුවන්. XB සහ PT. එතකොට PC සමානයි PD. C සහ D වල ආංශික පීඩන සමාන වෙන්න ඕන. මොකද මවුල භාගය සමාන වෙන නිසා. එතකොට අපිට පුළුවන් මවුල භාග සඳහා මේ ආකාරයට ප්‍රකාශන ලබා ගන්න අගයන් XA සමානයි 0.2 A බෙදීම මුළු මවුල ප්‍රමාණය සැලකුවොත් මේ සමතුලිත මිශ්‍රණයේ තියෙනවා සම්පූර්ණ වශයෙන් මුළු මවුල 0.7යි A පවතිනවා. එතකොට XA මවුල ප්‍රමාණය අපි ගත්තොත් 7න් 2යි. එහෙනම් XB මවුල භාගය සැලකුවොත් 7න් 3යි. XC සහ XD මවුල භාගය සමානයි. එය 7න් 1ක් බවට පත් වෙනවා. ඉන්පසු අපිට පුළුවන් A සඳහා PA සඳහා ප්‍රකාශනය ලබා ගන්න මේ ආකාරයට. ඒතර PB සඳහා අපිට ලැබෙන මේ ආකාරයේ අගයක් 7න් 3යි. PT සහ PC සමානයි PD. එමාගේ සමාන වෙනවා PT බෙදීම 7ට. ඒතර අපිට මෙම PA, PB සහ PC සහ PD වල අගයන් යොදා ගනිමින් අපිට පුළුවන් KP සඳහා ප්‍රකාශනය ලබා ගන්න. ඒතර අපි KP වලට මෙම අගයන් ආදේශ කරොත් අපිට ලැබෙනවා PT බෙදීම 7යි සම්පූර්ණ වර්ගය බෙදීම 2යි PT බෙදීම 7. ඒතර අපිට ලැබෙනවා KP සඳහා මෙන්න මෙම අගය. අපිට මේ PT සම්පූර්ණ ඉවත් කරන්න පුළුවන්. 1යට 4ක් ලෙස අපිට ලැබෙනවා. එතකොට අපිට පුළුවන් අපේ පළමු අවස්ථාවට සහ දෙවෙනි අවස්ථාවට සමතුලිත මිශ්‍රණ සඳහා මේ ආකාරයට අපිට රූප දෙකක් ඇඳ ගන්න පුළුවන් මේ ගාන වඩාත් පැහැදිලි වෙන්න. එතකොට අපි ගත්තොත් පළමු අවස්ථාවට මුළු පීඩනය සැලකුවොත් මුළු පීඩනය 4 වැඩි කිරීම 10.5 පැස්කල්. එතකොට දෙවෙනි අවස්ථාව සැලකුවොත් අපි මුළු පීඩනය දන්නේ නැහැ. එම මුළු පීඩනයේ අගය අපි සොයන්න ඕන. එතකොට සමතුලිත මවුල ප්‍රමාණය අපි ගත්තොත් NT කියලා. NT පළමු අවස්ථාවේ තියෙන සමතුලිත මුළු මවුල ප්‍රමාණය 0.8යි A. එතකොට දෙවෙනි අවස්ථාවේ තියෙන මුළු මවුල ප්‍රමාණය 0.7යි A මවුල පවතිනවා. එතකොට අපිට පුළුවන් පළමු සහ දෙවෙනි අවස්ථාවලට PV සමාන NRT කියන
වායු නියමයේ යෙදීමෙන් මේ ආකාරයට ප්‍රකාශන දෙකක් ලබා ගන්න. පළමු අවස්ථාවට ලැබෙනවා අපිට 4 වැඩි කිරීම 10 බදුනේ පීඩනය අපි දන්න අවස්ථා දෙකටම පොදුයි. ඒතර පළමු අවස්ථාවේ උෂ්ණත්වයේ T, දෙවෙනි අවස්ථාවේ උෂ්ණත්වයේ 2T බවට පත් වෙනවා. ඒතර පළමු අවස්ථාවේ මුළු මවුල සංඛ්‍යාව ගත්තොත් 0.8 RT. ඒතර මේ තියෙන පළමු සමීකරණය. ඒතර දෙවෙනි සමීකරණය සැලකුවොත් මේ ආකාරයට තමයි සමස්ත පීඩනය අපි දන්නේ නැහැ. අපිට එමාගේ තමයි සොයන්න තියෙන්නේ. ඒතර පරිමා වෙනස් වෙන්නේ දුඩ බදුනක් නිසා. මුළු මවුල සංඛ්‍යාව 0.7 R වාරයක් 2T. ඒතර මේ තියෙන අපේ දෙවෙනි සමීකරණය. මේ පළමු සහ දෙවෙනි සමීකරණ එකින් එක බෙදීමෙන් අපිට පුළුවන් මේ ආකාරයට ප්‍රකාශනයක් ලබා ගන්න. සමාන වෙන්න ඕන 0.8 බෙදීම 0.7 වැඩි කිරීම 2. එමගින් අපිට පුළුවන් දෙවැනි අවස්ථාවේ මුළු පීඩනය සඳහා අගයක් ලබා ගන්න. එම අගය සමාන වෙන්න ඕන 7 වැඩි කිරීම 10.5 පැස්කල් වලට. එතකොට ළමයි අපි දැන් සලකමු දෙවැනි අවස්ථාව. එතකොට මේ දෙවැනි අවස්ථාවේදී සමස්ත පීඩනය සැලකුවොත් PT සමානයි 7 වැඩි කිරීම 10.5 පැස්කල්. එතකොට අපිට පුළුවන් මේ අපේ පළමු සමීකරණයට KP සඳහා ප්‍රකාශනය අපි දන්නවා මේ ආකාරයේ ප්‍රකාශනයක් එන්න ඕන. PB බෙදීම PA වල වර්ගය. එතකොට අපිට පුළුවන් PB සඳහා ඒ කියන්නේ B වල ආංශික පීඩනය සඳහා මේ ආකාරයට අගයක් ලබා ගන්න. එතකොට B වල ආංශික පීඩනය සමානයි මෙන්න මේ මාගේ අපිට ලැබෙනවා 3 වැඩි කිරීම 10.5 පැස්කල් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් A වලට ආංශික පීඩනය ලබා ගන්න. අපි දන්නවා A වල මවුල භාගය සැලකුවොත් එනවා 7න් 2ක්. සමස්ත පීඩනය ගත්තොත් 7 වැඩි කිරීම 10.5. එහෙනම් PA සමානයි 2 වැඩි කිරීම 10.5 පැස්කල්. එම අගයන් ආදේශ කිරීමෙන් අපිට පුළුවන් KP සඳහා අගයක් ලබා ගන්න. එතකොට KP සමානයි 3 වැඩි කිරීම 10.5 සම්පූර්ණයෙන් බෙදීම 2 වැඩි කිරීම 10.5 සම්පූර්ණ වර්ගය. එමගින් අපිට පුළුවන් KP සඳහා මේ අගය ලබා ගන්න. 3 බෙදීම 4 වැඩි කිරීම 10.5 පැස්කල් යට. එතකොට මේ තියෙන්නේ උෂ්ණත්වයේ 2T වූ විට මේ පළමු ප්‍රතික්‍රියාව සඳහා KP අගය